සුබ සැඳෑවක් දරුවනි දුවල පුතාලට මාව ඇහෙනවද? ඇහෙනවා. ඇහෙනවනේ. හරි. එහෙනම් අපි පාඩම පටන් ගමු. දුවල ඩබල් පුතාලට ආ දුවල පුතාලට දෙපාරක් ඇහෙනවා. දෙවරක් ඇහෙනවද? දැන් හරි ඇතිනේ. හරි. එතකොට දුවල පුතාලා මේ ගිය සතියේ අපි වෘත්තයක කෝණ සම්බන්ධව තමයි සාකච්ඡා කරේ. ඒ පිළිබඳව අපි මතක් කරගෙන ඒහා සම්බන්ධ තව ප්‍රමේයන් දෙකක් ඒ තුලින් ගොඩනැගෙන අනුක්‍රමයන් දෙකක් අපි සාකච්ඡා කරන්න තියෙනවා මේ පාඩමට අදාළව. අපි මුලින්ම මේ අනුක්‍රමයන් දෙක සාකච්ඡා කරලා ඊට පස්සේ ජායන් සම්බන්ධව ජායන් පාඩමෙන් අපිට ගැටලු තියෙනවානේ. අපි ගැටලු ටික තියලා තමයි මෙතනට ආවේ. ඊට පස්සේ අපි මේ ගැටලු සාකච්ඡා කරගෙන යමු. දුවේ පුතේ අපි ගිය සතියේ සාකච්ඡා කරේ ඊටමත්ම වැදගත් ජ්‍යාමිතික ප්‍රමේයයක් යුක්ලිඩ් ජ්‍යාමිතියේ ඒ තමයි මේ වෘත්තයක ඔබට දැන් මතක් වෙයි මේ වෘත්තයක අපි ගත්තොත් වෘත්ත ඡාපයකින් මේ වෘත්ත ඡාපයකින් වෘත්තයේ මත පිහිටන ලක්ෂ දෙකක් අපි සැලකුවොත් ඒ ලක්ෂ දෙකෙන් මේ වෙන වෙන කොටසකට අපි කියනවා වෘත්ත ඡාපයක් කියලා. දැන් මෙතන සුළු වෘත්ත ඡාපය. මේ වෘත්ත ඡාපයෙන් මේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. මේ වෘත්ත ඡාපයේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය. ඒ කියන්නේ AOB කියන කෝණය. කාගෙන්ද මේ හදන්නේ? AB කියන සුළු ඡාපයෙන්. AB කියන සුළු ඡාපයෙන් දැන් මම මේ ඡාප කොටස පුතාලට වෙන් කරලා පෙන්නුවා මේ වෘත්ත කොටස මෙන්න මේ වෘත්ත කොටස. මේකෙන් මේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය කවුද ඒ කෝණය? AOB. ඒ කියන්නේ මෙන්න මේ AOB කියන කෝණය ඒ කෝණයේ අගය සමාන වෙනවා එම ඡාපය හැර. එම ඡාපය හැර. වෘත්තයේ ඉතිරි කොටස තියෙනවනේ. වෘත්තයේ ඉතිරි කොටස මත ඕනෑම තැනක වෘත්තයේ ඉතිරි කොටස මත ඕනෑම තැනක අපි C කියලා ලක්ෂයක් සැලකුවොත් අන්නේ C කියන ලක්ෂය මත මේ AB ගෙන් අපි හිතමු කෝණයක් ආපාදනය කරනවා කියන්නේ කෝණයක් සාදනවා කියලා මේ විදිහට කෝණයක් සාදනවා. අන්න එහෙනම් දුවේ පුතේ මේ කෝණයේ වටිනාකම මේ කෝණයේ අගය තියෙනවනේ. මේ කෝණයේ අගය වගේ අනිවාර්යයෙන්ම මේ කේන්ද්‍රය මත සාදන කෝණයේ අගය දෙගුණයක් වන බව තමයි අපි හඳුනගත්තේ. ඒ කියන්නේ දෙගුණයක් ACB බව. ඔන්න ඔය කාරණාව. ඔන්න ඔය කාරණාව තමයි අපි ඔප්පු කරේ. ඔබට මතක ඇති. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය එම ඡාපයේ හැර වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදිත කෝණය මෙන් දෙගුණයකි. ඉතින් අපි මේක භාවිතා කරා. මේ භාවිතා කරලා මේ පිළිබඳව අපි ගැටලු කීපයකුත් හැදුවා. දැන් මම එතනින් එහාට ඔබව ගෙනියන්න හදනවා. එතනින් එහාට ගෙනියනවා කියන්නේ පුතේ මෙන්න මෙහෙමයි. දැන් ඔබට පේනවා මේක අපි ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. මේකෙන් අපි හඳුනගන්න තව ක්‍රමයක්. දැන් මේ අපි මේක x කියලා ගමුකෝ. අපි මේක ගමු. මේ කෝණය x කියලා. මේ කෝණේ වටිනාකම අංශක x. එතකොට මෙයා 2x. එතකොට මම මේ වෘත්ත ඡාපයේ මත තවත් පිහිටීම් කීපයක් සලකනවා. අපි හිතමු මෙතන d කියලා ලක්ෂයක් තියෙනවා. එතකොට අපි හිතමු මේ d කියන ලක්ෂය මත AB මගින් ආපාදනය කරන කෝණයක් මෙහෙම. ඔන්න. එතකොට දරුවනි ඒක තමයි ADB කියලා කියන්නේ. ඔබට පේනවා ඇති. එහෙනම් ඒකේ කෝණයේ අගය අංශක x වෙන්න ඕනනේ 2x ගෙන් භාගයක්. අපි තවත් එකක් ගමු. අපි හිතමු මේ වෘත්තයේ මත ඉතුරු කොටස මත E කියලා ලක්ෂයක් තියෙනවා. E කියලා. අපි E කියන ලක්ෂය මත AB මගින් ආපාදනය වන කෝණය ගමු මේ විදිහට. AB මගින්. එතකොට ඔබට පේන්නේ එහෙනම් මේ AB මගින් ආපාදනය වන කෝණයේ අගයත් පුතේ x වෙනවා. x වෙනවා.
අපි AB යා කරොත් අපි මේ AB යා කරොත් මොකද වෙන්නේ? මේ AB මෙතන යා කරොත් පුතා මේ වෘත්තය කොටස් දෙකකට වෙන් වෙනවා. අපි ගත්තොත් එහෙම මම ඒක වෙනම ඔබට පෙන්නන්න. දැන් අපි මේ වෘත්තයක අඳිනු ලබන ජායකින් වෘත්තයේ මත පිහිටන ලක්ෂ දෙකක් යා කරන ජායේ වෘත්තේ කොටස් දෙකකට වෙන් වෙනවා. ඒ කොටසකට අපි කියන්නේ වෘත්ත ඛණ්ඩයක් කියලා. මේකට කියන්නේ වෘත්ත ඛණ්ඩ. වෘත්ත ඛණ්ඩ. ඛණ්ඩයක් කියන්නේ කොටසක්. ඛණ්ඩයක් කියන්නේ කොටසක්. මම මේ සටහනේ මේ තිත් වලින් පෙන්නන්නේ මේ වෘත්ත ඛණ්ඩය. මේ වෘත්තේ කොටසක්. එතකොට මේක මහා වෘත්ත ඛණ්ඩය. අඳුරු නොකරපු එක සුළු වෘත්ත ඛණ්ඩය. එතකොට ඔබට පේනවා මේ AB ජායේ මේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ මොකද වෙන්නේ? සමාන වෙනවා පුතා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ අගෙන් සමාන වෙනවා. අපි ගත්තොත් එහෙම. දැන් මෙතන මම කෝණයක් ආපාදනය කරනවා. මෙතන තව කෝණයක් ආපාදනය කරනවා. නේ? මෙතන තව කෝණයක් ආපාදනය කරනවා. මම මෙතන ආපාදනය කරනවා. මම මෙතන ආපාදනය කරනවා. හැබැයි එකම වෘත්ත ඛණ්ඩයේ මත ආපාදනය වෙන්නේ. මේ එකම වෘත්ත ඛණ්ඩයේ මත ආපාදනය වන කෝණ පුතා අගයෙන් සමාන වෙනවා. ඔකට අපි කියන ප්‍රමේයයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ අගයෙන් සමාන වේ. ප්‍රමේය අපි ගත්තොත් එහෙම එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ. හරි පුතේ. ලියන්න මෙහෙම. ඔබ ලියන්න ප්‍රමේය කියලා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ කියලා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ කියලා මේ රූප සටහන ඔබේ පෙළ පොතට එකතු කරගන්න. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ. සටහන් කරගෙන ඉවර නම් මාව දැනුවත් කරන්න. ඔව් කියන්න පුතේ. දැන් විෂය ආවේ. ඇහෙනව මදි මට. දැන් ක්ලාස් එකට ආවේ. මේක අපි දැන් කතා කරේ පුතේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා. එකම වෘත්ත ඛණ්ඩයේ මේ එකම දැන් මේ ජායකින් මේ වෘත්තයේ මත පිහිටන ලක්ෂ දෙකක් යා කරන රේඛාව අපි හඳුන්වන්නේ ජායක් කියලානේ. මේ ජායෙන් වෙන් වෙනවනේ වෘත්තයේ කොටස් දෙකකටනේ. මේ එකම වෘත්ත මේ සුළු මහ වෘත්ත ඛණ්ඩේ මේ සුළු වෘත්ත ඛණ්ඩේ. එතකොට අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ජ්‍යාමිතික ප්‍රමේය අනුව අපිට පේනවනේ මේ වෘත්ත ඡාපයේ හැර ඉතිරි ඕනෑම කොටසක් මත ආපාදනය කරන කෝණේ සමාන වෙනවනේ. තේරුණාද අභිෂේක්? මෙතන 2x නම් මෙයත් x නේ. මෙයා 2x නම් මෙයත් x නේ. අපි ගිය සතිය ඉගෙන ගත්තේ. එහෙනම් මේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ මොනවා වෙනවද? සමාන වෙනවා. මේක එකතු කරගන්න අපි ගණන් හදනකොට තවත් සාකච්ඡා කරමු. රූප සටහනත් එක්කම මේක එකතු කරගන්න. සර් මොනවත් ලිව්වේ නෑ නේද? ෂෙයා වෙලා නැද්ද? මම මේ කරලා තියෙන එක? ඊට අමතරව මම මොනවද ලිව්වේ නෑ? එකම දින්න ඕනේ. ඔව්.
හරිද? හරි සර්. හරි. දැන් ඒ කාරණාව ඔයගොල්ලන්ට පැහැදිලිනේ නේ? ඊළඟට අපි තව මේක අනුක්‍රමයක් ගැන කතා කරමු. ඒක තමයි ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊළඟ එක තමයි දරුවනි මෙන්න මෙහෙම. හැමෝම හරියනේ සටහන් කරගත්තානේ? ඔව්. එතකොට දැන් අපි හඳුනාගත්තානේ මේකේ ප්‍රධානම ප්‍රමේය තමයි වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය වෘත්තයේ ඉදිරි කොටස මත ආපාදිත කෝණයෙන් දෙගුණයක් කියන කාරණාව. එතකොට මේ AB කියන ඡාපය අපි සැලකුවාම මේ වෘත්ත ඡාපය. මේ වෘත්ත ඡාපය. එතකොට අපි හිතමු කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය මේ විදිහට අපි ගත්තොත් මේ තමයි කේන්ද්‍රය. එතකොට AOB මත ආපාදනය කරන AOB. ඊට පස්සේ තමයි වෘත්තයේ ඕනෑම කොටසක් මත ආපාදනය කරන. අපි මේ විදිහට ගත්තොත්. right අපි C කියලා ගන්න. එතකොට මේක. එතකොට මෙයා x නම් මෙයා 2x කියන එක ඔබ ගන්න. දෙගුණයක් බව. දැන් පුතා උතන ඊළඟ ප්‍රශ්නේ තමයි AB විස්කම්බයක දෙකලවර වුණොත් දැන් මේ AB කියන්නේ AB විස්කම්බයක දෙකලවර වුණොත් මොකද වෙන්නේ? එතකොට මෙයා අර්ධ ඡාපයක් බවට පත් වෙනවා. අර්ධ ඡාපයක් බවට පත් වෙනවා. එතකොට අපි ගත්තොත් මේක අර්ධ වෘත්තයක කොටසක් මේ අර්ධ වෘත්තයක් වුණා. දැන් අපි ගත්තොත් මේ AB කියන වෘත්තයේ මත පිහිටන පිහිටීම් දෙක හරියටම විස්කම්බයක දෙකලවර වුණොත් මේ මෙයා මොකක් වෙනවද? අර්ධ ඡාපයක්. මේ අර්ධ ඡාපයක්. එතකොට එයා කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය කොච්චරද? අර්ධ ඡාපයක් වුණොත් එයා කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණයේ දුවේ පුතේ හරියටම සරල කෝණයක් වෙනවා. ඔබ හැමෝම ඒක පිළිගන්නවා. සරල කෝණයක්. ඒ කියන්නේ අංශක 180ක්. මේක අනිවාර්යයෙන්ම අංශක 180ක් සරල කෝණයක් බවට පත් වෙනවා. එතකොට වෘත්තයේ ඉදිරි කොටස මත ආපාදනය වන කෝණයක් අපි ගත්තොත් අපි හිතමු මෙතන D නැත්නම් ABC මේ C කියන ලක්ෂය මත මේ ආපාදනය කරන කෝණයක් හදනවා කෝණයක්. මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඒ කෝණයගේ මෙයාගේ භාගයක් වෙන්න එපා. ඒ කියන්නේ හරියටම ඍජු කෝණයක් වෙනවා. අපි තව තැනක් ගමු. අපි හිතමු මෙතන D කියන ලක්ෂය. මෙතන D. මෙතන E. ඔය වගේ අපි පිහිටීම් ගත්තොත්. එතකොට මේ D මත ආපාදනය වෙන කෝණය කීයද? අනිවාර්යයෙන්ම පුතා එයත් ඍජු කෝණයක් වෙනවා. ඍජු කෝණයක් වෙනවා. අපි හිතමු මෙතන
E මත ආපාදනය වන කෝණය ඒත් අනිවාර්යෙන් පුතා ඍජු කෝණයක් වෙනවා. ඒක අපි කියන්නේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ කියන කාරණාව. අපි මේක ප්‍රමේයක් විදිහට යුක්ලි ජ්‍යාමිතියේ දකිනවා. ඒක අපි හඳුන්වනවා ප්‍රමේය ඒ තමයි අපි ලියනවා අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ. අර්ධ වෘත්තයේ කෝණය අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ. අන්න ඒ කාරණාව දුවේ පුතේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන. ඔන්න ඕක තමයි ඊළඟ ප්‍රශ්නය. තේරුණාද? අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වෙනවා. right. ඒකත් සටහන් කරගන්න බලන්න. ඒකත් සටහන් කරගන්න බලන්න. හරි සර්. හරිනේ. පොඩ්ඩක් හරිද පුතේ හැමෝම? අපි ඊළඟ අදියරට යන්න. ඔව්. ඔන්න එහෙමනම් ඔය ක්‍රමයන් තුන පදනම් කරගෙන තමයි ඔයගලන්ට ඉදිරියේ දැන් ගැටලු හදන්න තියෙන්නේ. අපි බලමු මේහා සම්බන්ධව කොහොමද එන්නේ කියලා. අභ්‍යාසයට ගියොත් ඉතින් අපි අගේ හොයන පැත්තට ගියොත්
පුතාලා ඉක්මනින් මෙන්න මේ ගණන් ටික හදන්න. මෙන්න මේවායේ අගයන් ටික හොයන්න මම ඊට පස්සේ සාකච්ඡාව ගෙනියනවා. ඒ තමයි අපි එනවා 31 4 අභ්‍යාසය. 31 4. 31 4 අභ්‍යාසයේ රූප සටහන් ටික ඇඳලා ඔගොල්ලෝ ඉක්මනින් මේගොල්ලන්ගේ අගයන් ටික හොයන්න බලන්න. 31 4 අභ්‍යාසය අපිට ගණන් තියෙනවා ඒකේ 9ක්. ගණන් 9ක් තියෙනවා. ඔන්න මම ඒක තිරයට අරන් තින්නේ. රූපේ අඳින්න ඕන පුතා. රූපේ ඇඳලා x වල අගය හොයන්න බලන්න ඉක්මනට. x වල අගය. මම පුංචි වෙලාවක් දෙන්නම්.
ඇති නේද වෙලාව දරුවනේ කොහමද හිරුක ඉවරද අවිදු නෑ සර් පොඩ්ඩයි
ඉවරයි සර්. ඇති නේද වෙලා පුතා? අපි දැන් එකින් එක බලමු. ඔන්න බලන්න. මෙතන x ගේ අගේ කීයද ඔයගලන්ට ආවේ? මම සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා අහන්න. කීයද ආවේ? පළවෙනි එකේ x ගේ අගේ. මම සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා අහන්නේ මෙතන x ගේ අගේ ඔයගලන්ට කීයද ආවේ? උත්තර දෙන්න. පොදුවේ හරි. කීයද ඡන්දේ ආවේ x ගේ අගේ? x ගේ අගේ 35යි. 35යි. අංශක 35යි. හරි බලමු. අනිතයටත් එහෙම ආවද කියලා. එකම වෘත්තකණ්ඩයේ කෝණ අගයෙන් සමාන හින්දා මෙයා x නම් මෙයත් x වෙනවා. නේද? මෙයත් x වෙනවා. BCD කෝණයේ අංශක 110 ඉඳ මෙතන අංශක 110 අපි දාගන්නවා. එකම වෘත්තකණ්ඩයේ කෝණ අගයෙන් සමාන හින්දා මේ x මේ කෝණ දෙක සමානයි. සමද්විපාද හින්දා මෙතන x කියාගේ පුතේ එනවා සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙන හින්දා. දැන් දුල පුතාලට පේනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180යි x එකතු කිරීම x එකතු කිරීම අංශක 110 සමාන කරනවා අපි අංශක 180ට. එතකොට එනවා 2x එකතු කිරීම 110 සමානයි 180යි. එතකොට පුතා 2x සමානයි අංශක 70යි. ඡන්දිය කිව්වා හරි x කියාගේ අංශක 35යි. මෙතනදී භාවිතා වුණු ජ්‍යාමිතික ප්‍රමේය ගණන කීයද ඡන්දිය? ප්‍රමේයන් කීයක් මෙතන භාවිතා වුණාද? මේ ගැටලුව විසඳන්න ඔබට ජ්‍යාමිතික ප්‍රමේයන් කීයක් භාවිතා වුණාද? 2යි. 2යි. මොනවද මේ දෙක? සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙන එකයි. එකම වෘත්තකණ්ඩයේ කෝණ සමාන. එකම වෘත්තකණ්ඩයේ කෝණ සමානයි. එතකොට ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි කිය අංශක 180 කියන එක භාවිතා කරේ නැද්ද ඔයා? මෙතන සම්බන්ධෙට ඔව්. ජ්‍යාමිතික ප්‍රමේයන් කීයක් ආවද? 3ක් තියෙනවා. පුංචි ගාණක් වගේ තමයි පේන්නේ පුතේ. නමුත් අන්තර්ගත ජ්‍යාමිතික ප්‍රමේයන් 3ක් තියෙනවා. එකම වෘත්තකණ්ඩයේ කෝණ අගයෙන් සමානයි. සමාන ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ පාද සම්මුඛ කෝණ සමානයි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180 කියන කාරණා තුනම දන්න කෙනෙක් තමයි මේ විසඳුම හොයාගන්නේ. බලන්න ඔබ නිවැරදි නම් හරි දාගන්න, අඩුපාඩු තියෙනවා නම් නිවැරදි කරගන්න, තේරෙන්නේ නැති තැන් තිබුණොත් ඒකම අහලා ඒක විසඳ ගන්න ඕන. අපි එනවා ඊළඟ ගැටලුවට. මේකෙදී අපි බැලුවොත් එහෙම x වල අගය උඹෙන් අහන්නේ. x වල අගය. අපිට මේකට උත්තර දෙන්න බලන්න හිරුක. හිරුක අපිට කියන්නේ x ගේ අගය කීයද ආවේ පුතා? හිරුක ඔබට අවස්ථාව. අංශක 110යි සර්. x ගේ අගය අංශක 110යි. කොහොමද ගත්තේ? අපිට පේනවා එකම වෘත්තකණ්ඩයේ කෝණ දෙකක් තමයි පුතා. මෙයා 40 නම් මෙයාත් 40යි. එකම වෘත්තකණ්ඩයේ කෝණ. ඊළඟට ඔබ ගියා ත්‍රිකෝණයේ කෝණ ඓක්‍යයට. එතකොට 30 එකතු කිරීම 40 එකතු කිරීම x සමාන කර අංශක 180ට. එතකොට මෙතන එනවා 70 එකතු කිරීම අංශක x සමානයි 180යි. x ගේ අගය 180 න් 70ක් අඩු කරාම පුතාගේ උත්තරේ 110යි. මට කියන්න පුතා ඔබේ උත්තරේ හරි. ජ්‍යාමිතික ප්‍රමේයන් කීයක් භාවිතා වුණාද? මේ ගැටලුව විසඳන්න. 2ක් සර්. මොනවද ජ්‍යාමිතික ප්‍රමේයන් දෙක?
ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 181යි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන. අම්මා උදව් කරා නේද? එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි. හොඳයි. ඔන්න ඔය විදිහට තමයි අංශක 110 ගොඩ නැගෙන්නේ. එතකොට මෙතන ක්‍රමයන් දෙකක් පදනම් වෙලා තමයි මේ ප්‍රශ්නේ ගොඩ නැගෙන්නේ. අපි තුන්වෙනි ප්‍රශ්නෙට එනවා. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3ට උදව් කරන්න බලන්න දනුල ඕෂිත කීයද පුතා x ගයාගේ? දනුල ඔබට අවස්ථාව. දනුල අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. දනුල තරහ වෙලාද අපිත් එක්ක? ඉන්දීවරි දුවට අවස්ථාව දෙනවා මම. ඉන්දීවරි කීයද x තාවී පුතා? දුව අංශක 70යි. අංශක 70යි. අයි බලමු. අපිට පැහැදිලිව පේනවා පුතේ මෙතන ABC ත්‍රිකෝණය දිහා බැලුවාම මෙතන අංශක 60ක් තියෙනවා, මෙතන අංශක 50ක් තියෙනවා. එතකොට මං හිතන්නේ දුව මේ කෝණේ හොයාගන්න ඇතිනේ. එතන 180කින් අඩු කරනවා 60යි 50යි එකතුව. එතකොට 180කින් අඩු වෙනවා අංශක 110ක්. ඒ කියන්නේ අංශක 70යි. ඊට පස්සේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ යටතේ දුව අංශක 70 ගොඩනගන්න නැති. ඔබේ උත්තරය නිවැරදි. බොහොම හොඳයි. මට කියන්න මෙතන දුව ජ්‍යාමිතික ක්‍රමයන් කීයක් භාවිතා කරාද? දෙකයි. මොනවද මේ ජ්‍යාමිතික ක්‍රමයන් දෙක? වෘත්ත ඛණ්ඩ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වෙයි. පුරු වෙන්න ඕනවා. මොකද එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වෙයි. නේ? ඊළඟ එක මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180යි. අන්න හරි. වෙනත් ක්‍රම වලින් කවුරු හරි හදලා තියෙනවනම් කියන්න. ඔබට අවස්ථාව දෙන්න. දැන් මේකේ දීලා තියෙනවා සර් AB සමානයි AC කියලා. එතකොට සර් මේ පොඩ්ඩක් මෙන්න මෙතන දීලා තියෙන දත්තය නේද? මෙන්න මෙතන දීලා තියෙන දත්තය. AB සමානයි AC වුණොත් නම් පුතේ මේ දීලා තියෙන දත්ත එක පරස්පර වෙනවා. නේද? එතකොට මේක සමදිපාද බවට පත් වෙනවා. AB සමානයි AC වෙන්න බෑ නේද පුතේ කොහොමද? මේ මෙතන ඔයා පෙන්නපු එක හරි. මේ ගැටලුයි. ඔයගොල්ලන්ගේ පොතේත් එහෙම තියෙනවා ABAC සමානයි කියලා. අලුත් පොතේ ඒක මේ සංශෝධනය කරලා නැද්ද? මෙතන AB සමානයි AC වෙන්න පුළුවන්ද මේ දීලා තියෙන දත්තත් එක්ක තොරතුරුත් එක්ක? ඔබ ABAC සමාන වුණා නම් මෙතන 60 මෙයා 50 වෙන්න බෑ නේද? කවුද දුන්නේ? ඔව්. එතන ඇත්තටම පුතේ මේ එතන ගැටලුවක්. එතන මේක මේ දැන් මම මෙතන අරන් තියෙන්නේ මේකේ නම් පරණ පොත තියෙන්නේ මේ අලුත් සංශෝධනයේ තියෙනවා. ඔයගලන්ගෙත් තියෙනවද? ඒක වැරද්දක් ඒනම් පුතා. 15 ගානට නේද? ඒ 15කට වෙන්නේ නැති නේද? මම 6ට 6ට පළවෙනි එකේ දීලා මෙතන මේකත් එක්ක. ඔන්න පොත බලන්න ABAC ඒකට ඕනෙත් නෑ නේද පුතේ? 6 වෙනි එකට. නෑ සර්. මේ දීලා තියෙනවනේ. ABAC සමාන වෙන්න ඕනේ නෑ නේද? ABAC සමාන වෙන්න ඕනේ නෑ. මේක වැරදීමක් පුතා. ඒක පෙන්නපු එක හොඳයි. ඒක මම ඇත්තටම මෙතන මේ මම ඒක නොසලකා හැරියා. මොකද මෙතන 50 60යි සමාන එහෙනම් 50 60යි සමාන වෙන්න බෑනේ නේ? හරි. ඔබ එහෙම අරන් තිබුණොත් ඔබ මෙතන 50 වෙනුවට අරගන්න වෙන්නේ 60. ඒතර 60 60 120යි. 120 වුණොත් ඔයාලට මේක 60 වෙන්නේ. ඒතර x යාගේ 60 වෙන්නේ. හරි?
මේක දත්තේ නොසලකා හරින්න ඒක ගැටලුවේ වැරද්දක්. අපි යමු 4 වෙනි ගානට. ඒක මතක් කරගන්න කොහොමදයි ආ? ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4ට අපිට උත්තර දෙන්න බලන්න අවස්ථාව දෙන්නම් මම. කවුද විශ්ව නුවන්ත කතා කරන්නේ? කීයද ආවේ පුතා x වලාගේ? 55යි සර්. 55යි x ගේ ආගේ. එතකොට ඔබ ගොඩ නැගුවේ මෙහෙම වෙන්නේ නැති. කොහොමද? ඔබ එකම උත්කණ්ඩේ කෝණ යටතේ මෙයාවත් x ඉඳා මෙන්න මේ කෝණය හොයන්න උත්සාහ කරන්න නැති නේද? එතකොට මේ කෝණෙට සමාන වෙනවනේ නේද? ඇයි මේ පාද දෙක සමානයි කියලා අපිට දීලා තිනවනේ. එතකොට විශ්ව ඔයා කරේ 110 දෙකෙන් බෙදලා ගත්තද? ඔව් සර්. 110. දැන් මම මේ දැකපු විදිහටද ඔයා ගියේ නැත්නම් ඔයා මෙහෙම ගත්තද? ඔයා මෙතන මෙයා කේන්ද්‍රය කියලා හිතාගෙන වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාදිත කෝණයෙන් දෙගුණයක් කියලා හිතලා 110 දෙකෙන් බෙදලා ගත්තද? මූල ක්‍රමයට සර් ගත්තේ. හරි. සමහර වෙලාවට ළමයි මෙන්න මෙහෙම වෙනවා. මේකේ දැන් අපිට කොහෙවත් සඳහන් කරලා නැහැ මෙතන කේන්ද්‍රය කියලා. නමුත් ළමයි මෙතන 110 දෙකෙන් බෙදලා ගන්නවා. උත්තරේ 55යි. හැබැයි මේ කෙටි ප්‍රශ්නයේ හින්දා මේක හේතු අහලා නැති හින්දා 55 කියලා තිබුණොත් අංශක 55 කියලා තිබුණොත් ලකුණු ලැබෙනවා. නමුත් ගත්ත විදිහේ වැරද්දක් තියෙනවා. නේද? මොකද මේකේ කේන්ද්‍රය කියලා දීලා නැහැ. එහෙමනම් අපිට මේක දකින්න තියෙන්නේ දැන් මේ ත්‍රිකෝණයේ බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මේ දෙන්නගේ එකතුවට සමානයි. මේ දෙන්න සමානයි මේ පාද දෙක සමාන හින්දා. එතකොට මේ එක කෝණයක් වෙනවා 110 බෙදීම 2. ඒ කියන්නේ 55යි. එහෙනම් ඒ 55ම තමයි මෙතනත් දෙන්නේ. x කයාගේ 55යි. විශ්වයෙන් මම අහනවා මෙතන ඔබ භාවිතා කරපු ජ්‍යාමිතික ප්‍රමේයන් ගණන කීයද කියලා. කීයක් පාවිච්චි කළාද? 3යි සර්. 3. මොනවද ඒ 3? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණයි. ඒ කියන්නේ ඔයා මෙයාම හොයාගත්තද? ඔව් සර් මම ඒකත් හොයලා ගත්තේ. ඔයා මේක 80 කියලා හොයලා ඊට පස්සේ ඊළඟ ප්‍රමේය මොකද්ද? සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙක සමාන නම් හරි. ඒකයි සම්පූර්ණයෙන්ම කියන පුතේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමාන වෙනවා. ඒක හුරු වෙන තමයි මම ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්න කරන්නේ. ඊළඟ එක වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ. එතකොට ඔයාලට තව එකක් ඕන වෙනවා. උත්තරේට යන්න තව එකක් ඕන වෙනවානේ. මොකක්ද ඒ? කාටද කියන්න පුළුවන්? දැන් විශ්ව කීපු විදියට මේ ප්‍රමේයන් තුනට අමතරව තව එකක් ඕන වෙනවා එයාට 55 හොයාගන්න. මොකක්ද ඒ? කාටද හරි කියන්න පුළුවන් නේද? ත්‍රිකෝණයක කෝණයි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයි කිය අංශක 180 බව. නේ? අභ්‍යන්තර කෝණයි කිය 180 බව. ඒ හින්දා තමයි ඔයාට දැන් මේක මේ වැරදි නෑ. අර මේ දෙකම වෙනුවට ඔයාට ගන්න තිබුණා සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේය හරි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වීම සහ එකම උත්කණ්ඩයේ කෝණ සමාන වීම. ඊට වෙනස් අදහස් තියෙනවනම් ඉදිරිපත් කරන්න හැමෝටම විවෘතයි කතාව. ඔබේ උත්තරේ හරි පුතා. ඔබ ගොඩනගපු විදිහ හරි. අපි එනවා ප්‍රශ්නාංක දැන් 5ට. 5. අපිට උදව් කරන්න ඉන්නවා නිසලි දුව. අපිට කියන්න පුතේ x ගේ කීයද ආවේ? නිසලි ඔබට අවස්ථාව.
නිසලී x කීයද දුව? ඊළඟට මම අවස්ථාව දෙනවා මීනු අශානි කියන x කීයද ආවේ පුතේ? මීනු කතා කරන්න ඕන. මැසේජ් දැම්මට හරියන්නේ නැහැ. මේ මයික් එක වැඩ කරන්නේ නැහැ කියලා නිසලි දාලා තියෙනවා. බලමු නිසලිගේ උත්තරේ හරියයිද කියලා. කොහොම මට එහෙනම් කතා කරන්න ජනදි කියන්නේ x ගේ කීයද ආවේ? 140. ඔව් පුතේ 140යි සර්. 140යි. අංශක 140යි. ඔබ ගත්තේ ඔබ මේ සමාන්තරතාවයේ දකින්නේ නැති. ඒකාන්තර කෝණය දකින්නේ නැති. මෙයා 70යි නම් මෙයාත් 70යි. සමදිපාදටි කෝණය දකින්නේ නැති. එතකොට මෙතනත් 70යි. ඊට පස්සේ x 140යි කියලා දකින්නේ නැති. මට කියන්න දුව ඔබ මෙතන භාවිතා කරපු ජ්‍යාමිතික ප්‍රමේයන් ගණන කීයද? 2යි සර්. 2යි. මොනවද මේ දෙක? සමාන්තර රේඛායකලයක් අතර පිහිටි ඒකාන්තර කෝණ අගෙන් සමාන වේ. ඊළඟ එක ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය හි අභ්‍යන්තර සම්මුඛ දිගේ අයිතිට සමානයි. මේ දෙක ප්‍රමාණවත් ඔයාට මෙතන x ගේ 140 ගන්න. ඔයා ওই කිව්ව විදියට ඔයාට මෙතන 70 නම් මේ 70 ඔයාට එනවා. එතකොට ඔයාට x ගන්න පුළුවන් ද 140යි කියලා. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එහි සම්මුඛ කෝණ අගෙන් සමාන වේ කියන ප්‍රමේය. එහෙනම් තව එකක් එනවා. ඒක ඕන වෙන්නේ ඔයාට මෙතන 70 ගන්න නේද? එතකොට අපි දැන් මෙතන කතා කරපු ජ්‍යාමිතික ප්‍රමේය යෙදුනේම නැහැ. අපි මෙතන අපේ අරමුණ උනේ ඒකට අදාළ ජ්‍යාමිතික ප්‍රමේය මෙතන යෙදුනේ නැහැ. මොකක්ද ඒ ජ්‍යාමිතික ප්‍රමේය? එකම වෘත්තකණ්ඩේ කොන අගෙන් සමානයි. කොහොම මෙතන ඒක කියුනේ නැහැ. එහෙනම් ඒක යොදනවා නම් කොතනද ඒක යෙදෙන්නේ? ඒක යොදනවා නම් සර් PQS කෝණය අංශක 70යි මෙයා 70යි කියන ඊට පස්සේ එකම වෘත්තකණ්ඩේ කෝණ අගෙන් සමානයි. ඒ අනුව ගන්න පුළුවන්. දැන් හැබැයි මං කියන්නේ එහෙම නොගත්තට කමක් නැහැ. මෙතන මේ ගානේ වැඩිපුරක් දත්ත දීලා තියෙනවා. තොරතුරු දීලා තියෙනවා. QR යා කරලත් තියෙනවා. ඒක මොකද කියලා හිතා ගන්නත් බෑ. මෙතනත් සමානයි කියලා දීලා තියෙනවා. ඒ මොනවත් අවශ්‍ය නැහැ මේ කතාවේ. ඔය කියන ටික ප්‍රමාණවත්. හරි පුතේ. ඔබේ උත්තරය අංශක 140 නිවැරදි. ඉතින් මම ආරාධනා කරනවා අනිත් අයටත් මේ සාකච්ඡාවට එකතු වෙන්න. අපි මෙතන ගැටලුවේ විසඳුම හොයන එක විතරක්ම නෙවෙයි. අපි මෙතන ගැටලුවේ විසඳුම හොයන එක විතරක්ම නෙවෙයි. අපි මේක බොහෝ දේවල් සාකච්ඡා කරනවා. ඔව් දුල්නෙත් අත උස්සලා තියෙනවා. දුල්නෙත් අවස්ථාව. දුල්නෙත් කියන්න බලන්න අපිට මෙතන x ගේ කීයද? අංශක 40යි. අංශක 40යි. ඔබ කොහොමද ඒක ගත්තේ? මෙතන 70යි. එහෙනම් මෙතනත් 70යි එකම වෘත්තකණ්ඩේ කෝණ හින්දා. එකත් 70ක් මෙයත් 70 වෙනවා. ඊට පස්සේ x 70න් ගේ 70යි. 180න් 70 ඒවා දෙකක් අඩු කරන්න තියෙනවා. නේද? ලොකු ආයාසයක් දරන්න ඕන ගණන් නෙවෙයි මේවා. හැබැයි දැනුම තියෙන්න ඕන. අංශක 40යි. පුතාගේ උත්තරේ හරි. මට ඔබ කියන්න. ජ්‍යාමිතික ප්‍රමේයන් කීයක් භාවිතා කරාද මෙතන? 3ක් භාවිතා කරා. මොනවද මේ 3 කියන්නේ පැහැදිලිව? එකම වෘත්තකණ්ඩේ කෝණ සමාන වේ. එකම වෘත්තකණ්ඩේ කෝණ අගෙන් සමාන වේ. හරි. ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අයික්‍ය අංශක 180ක් වේ. ආභ්‍යන්තර කෝණ අයික්‍ය අංශක 180ක්.
ත්‍රිකෝණයක පාද දෙකක් දිගින් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයි. බොහොම හොඳයි. අන්න හරි. ඇගේ මරමුණු 3ක් විතර තියෙනවා ජ්‍යාමිති ක්‍රමයක් 3ක්. ඒ ප්‍රශ්නාංක 7ට එනවා පුතේ. ප්‍රශ්නාංක 4 සෝ කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න බලන්න මෙතෙක් උත්තර දුන්නේ නැති දුවේ පුතේ. මම හරි ආසයි එම ඔබ ඉදිරිපත් වෙන්න ඕන. ඔබ දුර තියෙන ඕන පෞරුෂය. යමක් ඉදිරිපත් කරන තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඒ පෞරුෂය ගොඩනැගිලා තියෙන්න ඕන. කවුරුවත් කතා ඇඟිල්ලෙන් එන කියන්න ඕනේ නෑ. තමන්ට අදහස් ඉදිරිපත් කිරීමට විවෘතයි. ඉතින් මම ආසයි මේ විදියට ඔබ ඉදිරිපත් වෙනවා. ඒක තමයි විවෘතේ. බානුජා දුව කතා කරන්නේ. බානුජා x ගේ කීයදාවයාගේ මෙතන. බානුජාට අවස්ථාව. බානුජා දුව කියන්න බලන්න x ගේ කීයදාවේ. කතා නොකර ඉන්න එපා පුතේ. හැදුවේ නැත්නම් හැදුවේ නැහැ කියන්න නැත්නම් ඉදිරිපත් කරන්න. අදහසක් ඉදිරිපත් කරන එක වැරදුනා කියලා අපි කවුරුවත් මෙතන අපි හැමෝම හැම දෙයක්ම දන්නේ නැහැ. අපි දන්නා දේ නොදන්නා දේ හඳුනා ගැනීම තමයි ඉගෙනීම කියන්නේ. ඒ හින්දා ඔයගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කිරීම හරි වටිනවා. අපි මේ පාඩම ඉදිරියට ගලාගෙන යන්න. හිරුකි කතා කරන්නේ. හිරුකි දුව කියන්න බලන්න. ජනිත්තරා කතා කරන්න බලන්න. ඔව්. ජයමි කතා කරන්න බලන්න. ජයමි අභිෂේක් තුරුණු ඔව් ඉතින් අඳගොළු බිහි කට්ටියක් නේ ඉන්නේ බලනකොට දැන්. සිලුනි හදලා නැද්ද ඒක? කවුරුවත් හැදුවේ නැද්ද ඒක? හැදුවා. කීයද ආවේ? අංශක 120යි. අංශක 120යි. නිකන් හිතලා නිකන් මේක නිකන් සමමිතික තල රූපයක් කියලා හිතලා 120 ගත්තද නැත්නම් ජ්‍යාමිතියට අනුකූලව මේක ගොඩ නැගුවා? ජ්‍යාමිතියට අනුකූලව. කියන්නකෝ එහෙනම් මට කොහොමද ගත්තේ කියලා. ABP කෝණය මෙයාව ගත්තද? ඔව් සර්. එයා 60යි. ඔව් සර්. එතන මෙයාව ගත්තා. එයාත් 60ක් 60යි. එතන මෙයාව කීයද? 120යි. මොකද්ද භාවිතා කරපු ජ්‍යාමිතික ප්‍රමේය? කීයක් භාවිතා කරාද? දෙකයි. මොකද්ද දෙක? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල අයික්‍ය අංශක 180ක් වේ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ අගේ සමාන වේ. අන්න හරි. සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ පරිපූර්ණකයි. නේ? අන්න එහෙම. රයිට් හොඳයි. අපි එනවා ප්‍රශ්නාංක 8ට. 8 වෙනි ප්‍රශ්නේ. කියන්න බලන්න අපිට උත්තරේ කීයද කියලා. විවෘත ආරාධනාවක්. අංශක 130යි. අංශක 130යි. අංශක 130යි. x ගේ අගය. කොහොමද ආවේ? සර් අර වෘත්තේ එකම වෘත්ත ඛණ්ඩේ මෙයා 50යි නම් මෙයාත් 50යි නේද පුතා? සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ නිසා 180න් 50ක් අඩු කරා 130යි. එතකොට මොනවද ජ්‍යාමිතික ප්‍රමේයන් කීයක් භාවිතා වුණාද? දෙකක් නේ? දෙකයි සර්. කියන්න බලන්න මේ දෙක. එකම වෘත්ත ඛණ්ඩයක පිහිටි කෝණ අගයෙන් සමානයි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ පරිපූර්ණකයි. පරිපූර්ණකයි. very good. අන්න හරි. අපි එනවා අන්තිම ප්‍රශ්නෙට. අන්තිම ප්‍රශ්නෙට අපිට කවුද බිනාදී උත්තර දෙන්න බලන්න බිනාදී දුව. අන්තිම ප්‍රශ්නෙට අපිට x ගේ කීයද ආවේ? මම බිනාදීගෙන් අහනවා. කතා කරන්න.
කවුද අපිට ඒකට උත්තර දෙන්නේ? කීයද පුතේ x යාගේ? අංශක 100යි. අංශක 100යි නේ. මොකද යෙදුනේ? මෙතන 70යි නේ පුතා. මෙතන 70. 70යි. ඊට පස්සේ පුතාලා දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් පුතා කීයද එන්නේ? x යාගේ 70යි 30යි එකතු වුණාම 100යි. ජ්‍යාමිතික ප්‍රමේයන් දෙකයි. එතකොට මේ වගේ ප්‍රශ්න ඔයගලන්ට විභාග ප්‍රශ්න පත්‍රවල කෙටි ප්‍රශ්න පත්‍රයේ එනවා. සාමාන්‍ය ලකුණු දෙකකට සීමා වෙන ගැටලු. මේ ලොකු කාරණා නැහැ. හේතු දැක්වීම මොනවත් අවශ්‍ය නැහැ. ඔබට පෙවුණා මේ සමස්තය තුල එකම වෘත්තඛණ්ඩයේ කෝණ අගෙන් සමාන වීම, ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයිකයේ අංශක 180 වීම, සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ පරිපූර්ණක වීම, ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වීම, සමාන ත්‍රිකෝණයක පාද දෙකක් දිගින් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමාන වීම කියන ප්‍රමේයන් භාවිතා වුණා පුතේ. ඉතින් අන්න ඒවා ඔබේ නිතරම ඔබේ මතකයේ තියෙන්න ඕන. තේරුණාද? ඔබ මතකයේ තියෙන්න ඕන. හරි. හොඳයි. මම හිතනවා ඔබ හැමෝම මේ සියල්ල සම්පූර්ණව ඒ කියන්නේ නිවැරදිව සම්පූර්ණ කරන්නේ නැති කියලා. අපි ඊළඟ අදියරට එනවා. මම දැන් ප්‍රමේයන් දෙකම අපි කතා කරපු හින්දා දැන් ඔබට පුළුවන් මෙන්න මේ කොටසේ අපි අපිට තියෙන දැන් භව පෙන්වීම අවස්ථා කීපයකට අපි අත ගහන්න තියෙන්නේ වැඩි. එතනට එනවා මෙතන දෙමු. මේ අභ්‍යාසය තමයි මේක අපි කරලා භව පෙන්වීම මෙතනට එන්නේ. ඔව් පුතේ. අපි පළවෙනි ගානට යමු. මෙන්න මේ පළවෙනි ගාන. මේ ගාන ලියා ගන්න. මේ ගාන ලියා ගන්න. රූපය ඇඳලා මෙන්න මේ භව පෙන්වීම කරන්න බලන්න. භව පෙන්වීම කරන්න පුංචි වෙලාවක් දෙන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. ඒක ඉවර වෙච්ච දරුවෙක්ට පුළුවන් ඊළඟ දෙවෙනි ගානට යන්න. හරි? දැන් ඉතින් ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කරන ක්‍රියාවලිය පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා. මුලින්ම රූප සටහන අඳින්න. රූප සටහන තුල ලකුණු වෙලා නැති තොරතුරු දත්ත තියෙනවා නම් ඒව දත්ත ලකුණු කරන්න. ඊට පස්සේ ඔප්පු කරන්න තියෙන කාරණාවට අනුව සැලසුම් කරගන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීම කරන්න ඕන. ඒ කියන්නේ ලියන්න ඕන. සම්බන්ධතා එක්කම හේතු දක්වමින්. මේක කියනවා ABDC සමාන්තරයි ADC කෝණය BCD කෝණයට සමාන බව පෙන්වන්න තියෙනවා. ADC කෝණය BCD කෝණයට සමාන බව. උත්සාහ කරන්න බලන්න. සර් පළවෙනි එකේ x කියලා දීලා තියන්නේ මේ කේන්ද්‍රයේද? මටත් තියෙන්නේ මේ තොරතුරු ටිකම විතරයි පුතේ. මට මීට අමතරව තොරතුරු එවලා නැහැ කොහෙන්වත්. ඔය ප්‍රශ්නේ ඔයාගෙන් මට අහන්න තියෙන්නේ. මටත් අහන්න තියෙන්නේ x කියන්නේ කේන්ද්‍රයේද කියලා. මොකද මේ තොරතුරු ටික විතරයි මටත් තියෙන්නේ. මට මේ ගානට ඕගොල්ලන්ට පේන්න තියෙන තොරතුරු වලට අමතරව මට කිසිම තොරතුරක් දීලා නැහැ පුතේ. තේරුණාද දුල්ලේ? හ්ම්.
දරුවනි මං හිතන්නේ ගැටලු දෙකම ඔබ දැන් විසඳලා ඇති කියලා මං හිතනවා. මම ආරම්භය ගන්න හදන්නේ. ඔබ සූදානම්ද? මොකද කියන්නේ? විනාඩිය එතන. විනාඩි කිහිපයක් දුන්නද? ඔව්. ADC කෝණය BCD කෝණය සමාන බව තමයි පෙන්වන්න තියෙන්නේ. ADC BCD සමාන බව. ADC මම AB මෙතන වරද්ද ගන්නේ ADC. මෙතෙන්ට එන්න ඕන AB. ADC BCD. ඒ කියන්නේ දුවේ පුතේ මෙන්න මේ කෝණ දෙක සමානයි කියලායි අපිට පෙන්වන්න තියෙන්නේ. මේක බව පෙන්වීමක්. බව පෙන්වීමක් ඉඳ අපිට දත්තේ ලිවීම අත්‍යවශ්‍යම සාධකයක් නෙමෙයි. ඔබට කෙලින්ම සාධනයේ කළ යුත්තෙන් පටන් ගන්න පුළුවන්. සාධනයේ කළ යුත්ත. සාධනයේ කළ යුත්ත තමයි ADC කෝණය සමානයි BCD බව. එතකොට අපි නිර්මාණයකට මම හිතන්නේ යන්න අවශ්‍ය නැහැ. සාධනය තමයි එන්නේ. අපිට උදව් කරන්නේ කවුද? දැන් ඔබට අවස්ථාව උදව් කරන්න. මම ලියන එක නෙවෙයි. මම ලියන්නම් ඔබ කියන්න. සන්දේව ගන්න බලන්න පළවෙනි අවස්ථාව. සර් ඔව්. සර් මුලින්ම සර් BAC සමානයි BDC කියලා ගන්නවා. BAD BAC සමානයි ඒ කියන්නේ මෙන්න මේ දෙන්න. මේ දෙන්නනේ. ඔව් සර්
ඒකට හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. BDC. හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරි. ඊට පස්සේ BAC සමානයි DCA. BAC සමානයි DCA. මට ඒක ආයි ඇහුන්නේ නැහැ පුතා. කියන්නේ ඔයා කියන්නේ මෙයාවම නේද ආයි? ඔස යාර ඒකාන්ත මෙයාට ඔස DCA. ඒකට හේතුව ඇයි? ඒකට හේතුව AB සමාන්තරයි DC ඊට පස්සේ ඒකාන්තර කෝණ. සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හරි. ඊළඟට මොකද කරේ? ඊට පස්සේ ප්‍රත්‍යක්ෂකින් BDC DCA සමාන කරනවා. එම නිසා BDC සමානයි DCA වේ. හේතුව ප්‍රත්‍යක්ෂ. හරි. ඊට පස්සේ ACB සමානයි ADC. ඒ තවද කියලා අපි දාමුනේ. තවද ADB සමානයි ACB ඔස වේ. ඒකට හේතුව මොකක්ද? එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. මේක අපි දාමු අංක 1 කියලා නේ. ඔස එහෙම. ඒක අපි අංක 2 කියලා දාමු. දැන් ඔයා කියන්නේ උත්සාහ කරන්නේ අංක 1 අංක 2 එකතු කරන්න කියලා නේ. ඔව්. එක එකතු කිරීම දෙකෙන්. එතකොට මෙතන BDC ට එකතු වෙනවා ADB. BDC ට එකතු වෙනවා ADB. මෙතන DCA ට එකතු වෙනවා ACB. සමාන රාශීන් එකතු කළ විට ලැබෙන රාශී සමානයි. මේ දෙන්න එකතු වුණාම හැදෙන්නේ කවුද? BTC ට ADB එකතු වුණාම ADC හැදෙනවා. ඔස ADC. ඊට පස්සේ මේ දෙන්නව එකතු වුණාම මෙතන BCD. මෙතන හැදෙනවා කවුද? BCD. BCD. ඒ කියන්නේ BCD. මේ බලන්න දුවේ පුතේ. ඔන්න ඔහොමයි sannivedanaya වෙන්නේ. මේකේ කිසි අඩුවක් නැහැ. අඩුපාඩුවක් නැහැ. පැහැදිලිව ජ්‍යාමිතික සම්බන්ධයත් එක්ක හේතු ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ මට්ටමට ඔබට ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා නම් ඔබ යම් මට්ටමක සාර්ථකයි. කාට හරි වෙනත් විදිහකට ඔබ හදලා තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා පුතේ. සර් BDC සමානයි DCA වේ කියන එක ප්‍රත්‍යක්ෂ වලින් නැතුව මේ අර ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමාන වේ කියන එකනුත් ගන්න පුළුවන් නේ. කොහෙද මේකේ පාද සමාන වෙලා තියෙන්නේ? නැස දැන් ඒ කියන්නේ මේකේ කොහෙද පාද සමාන වෙලා තියෙන්නේ? පාද නෙමෙයි සර් කෝණ සමාන නම් පාද සමානයි. කොතනද? කෝණ සමාන නම් කොයි කෝණ දෙකද සමාන? BDC එකයි DCA එකයි. BDC එකයි මෙයා ඔයා කියන්නේ මෙයයි ඔව් මෙයයි හරි මේ පාද දෙක සමානයි. ඕ ඊට පස්සේ මේ කෝණ දෙක සමානයි කියලා ගන්න පුළුවන්. එක මුක්ත ඛණ්ඩේ කෝණ වලින් මෙතනට එනවා. ඒකාන්තර කෝණ වලින් මෙතනට එනවා. මේ දෙන්න සමානයි. එතකොට ඒ තුලින් එන්නේ මේ පාද දෙක සමානයි කියන එකනේ වා කියන්නේ. ඒ පාද දෙක සමාන වුණා කියලා අපිට මොකද්ද ගන්න පුළුවන් වෙන්නේ? නෑ හරි. පටලවගෙන නේ.
ඒක පොඩ්ඩක් පැටලු. ඒක පොඩ්ඩක් පැටලෙන්නේ මනස පැටලිලා තියෙන හින්දා. මනස නිරවුල් වෙන්න ඕන. එවත් දෙකි අඩුපාඩු හදාගන්න. හරිද පුතේ? පොඩ්ඩක් ඇති නේද වෙලාවද? තාමනේ. ඒක ඉවර වෙච්ච අය දෙවෙනි ගාන හදලා සූදානම් කරගන්න. දෙක ඉවර වෙච්ච අය තුනට යන්න ක්‍රමානුකූලව මේක කරගෙන යමු. කම්මැලි වෙන්න එපා. ජ්‍යාමිතිය කියන්නේ ගණිතය හදවත. මේක හරියට නැත්නම් ඉතින් ඔබ කොච්චර බීජ ගණිත ගණන් අංක ගණිත ගණන් හැදුවත් වැඩක් නැහැ. ඔබේ තර්කන ශක්තිය, ඒ වගේම දරා ගැනීමේ හැකියාව, සැලසුම් සහගත බව, ඉක්මීම බොහොම චර්යාමය ලක්ෂණ ගුණාත්මකව ඒ කියන්නේ හොඳ පැත්තට ඔබේ චර්යාමය ලක්ෂණ ගොඩ නැගෙන එක් විෂය කොටසක් වැදගත්ම විෂය කොටසක් ජ්‍යාමිතිය කියන්නේ. කීපයක් කරනකොට ඔබට ගොඩක් ආසෙන් තේනවා මේ ටිකක් වෙහෙසෙන්න වෙනවා. අංක ගණිතේ බීජ ගණිතේ වගේ එකවර උත්තර එන්නේ නැහැ. පොඩක් මනස වෙහෙසවල දකින්න වෙනවා, සැලසුම් කරන්න වෙනවා. සමහර දේ සැලසුම ඔබට වැරදි කියලා හිතේ ආයි තව සැලසුමක යන්න වෙනවා. ඇති නේද වෙලාව? දැන් මම ඊළඟ ගැටලුවේ රුපසටහන අඳින්න. හරි.
පුතාලට දෙන අභියෝගය අපිට දෙනවා සාධනය කරන්න කියලා සාධනය කළ යුත්ත PQ සමාන්තරයි PQ සමාන්තරයි SR බව SR බව PQ සමාන්තරයි SR බව ඔබ කරලා නම් තියෙන්නේ අපි කරගෙන යමු. මොකද හිතන්නේ කවුද අපිට උදව් කරන්නේ? ඔය කතා විනාඩි කරන්නේ. දෙකක් දෙන්න. හරි. උත්සාහ කරා. හරි. ඔව්. කවුද අපිට මේකට ඉදිරිපත් වෙන්නේ? අපිට ඔප්පු කරන්න තියෙන්නේ පුතේ PQSR සමාන්තර බව. ඔව් දුල්නෙත් අත උස්සලා තියෙනවා. දුල්නෙත් අවස්ථාව. ඉදිරිපත් කරා. XPQ සමානයි PQX. SPQ XPQ සමාන වෙනව කාටද? PQX. PQX ට මේ දෙන්න. ඔව් සර්. XPQ XPQ සමානයි XQP ට. හේතුව මොකක්ද? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයි. ඔව්. එච්චරම ඕනේ මෙහෙම ලිව්වත් ඇති. PQX ත්‍රිකෝණයේ PX සමානයි XQ වීම. ඇති. සමාන පාද. ඊළඟට PQ
PQX සමානයි SRX. මොකද්ද qx සමානයි SRX. ඒ කියන්නේ ඔයා කියන්නේ මේ ඔක්කොම සමානයි කියලාද නෑ නෑ සර්. එහෙනම් මට ආයි පැහැදිලි වෙන්නේ ඈ PQX සමානයි pqx SRX. මට ඒක ඇහුන්නේ නැහැ pqx p ඒ කියන්නේ pqx හරි pqx මෙතනට ගත්තා නම් හරි නනේ මේ පැත්තට ඒ කියන්නේ xqp කියන එක නෙවෙයි අනේ සමානයි කාටද පුතා SRX. srx ට ඒකට හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ හරි ඊළඟට මොකද වෙන්නේ එම නිසා XPQ සමානයි SRX. එම නිසා xpq සමානයි srx ප්‍රත්‍යක්ෂනේ ප්‍රත්‍යක්ෂ හරි එම නිසා PQ සමාන්තරයි SR වේ. xpqqa මේ කෝණය දැන් මේ කෝණය සමාන වෙනවා srs srx ට මෙයාට සමාන වෙනවා. ඔව් දැන් ඔයා කියනවා එතකොට එම නිසා pq සමාන්තරයි sr මොකද හේතුව? ඒකාන්තර කෝණ සමාන වීම නිසා. අන්න හරි වේ. අන්න අපි කියනවා ඒකාන්තර කෝණ සමාන වීම. ඒකාන්තර කෝණ සමාන වීම හින්දා රේඛා දෙක සමාන්තර වෙනවා. very good. ඒක හරි. ඊට වෙනස් අදහස් තියෙනවනම් දුල පුතාට අවස්ථාව තියෙන ඉදිරිපත් වෙන්න. මේ ඔන්න ඔහොම තමයි එන්නේ. සර් මම හැදුවේ වෙනස් විදියට. කියන්න පුතා. බොහොම හොඳයි. පැහැදිලි කරා. සර් ඕකේ අර කලින් වගේම XPQ සමානයි PQX ගන්න සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙයි කියලා. ඒ කියන්නේ මේ දෙන්නම ගත්තා හරි. ඊට පස්සේ සර් QPX සමානයි XSR කියලා ගන්න එක වෘත්ත ඛණ්ඩයේ කෝණ කියන. ඒ කියන්නේ මෙයාත් එක්ක මෙයා ගත්ත සමානයි කියලා. ඔව් සර්. ඊට පස්සේ PQX සමාන XRS ගන්නවා. ඊට පස්සේ ඔයා ගත්තේ මේ දෙන්න සමානයි කියලා. නේ? මේ දෙන්න. ඔව් සර්. හරි. ඒ විදිහම තමයි අනිත් පැත්තට ගත්තේ. දැන් මෙයා කරේ මේ දෙන්න සමානයි කියලා ගත්ත එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඔයාගේ දැන් එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ එනවා. නේ? නෑ සර්. ඔයා මුලින්ම මේ දෙන්න සමානයි. PQX සමානයි XRS. PQX සමානයි XRS. PQX සමානයි XRS. මෙතන මෙයා මේ දෙන්න. ඔව් සර්. එතකොට ආයි මේ දෙන්නට එනවනේ. ඔව් කියන්නේ ඊට පස්සේ මොකද? එතකොට ඔව් සර් මේකමනේ එතකොට. ආයිද ඊට පස්සේ PQX සමාන XRS කියලා ආයි දාලා ඔයා සමාන්තරයි කියන දේ ඔප්පු කරන්න යොදාගත්තේ ඒකාන්තර කෝණ සමාන වීමද අනුරූප කෝණ සමාන වීමද මිත්‍ර කෝණ පරිපූරක වීමද ඔය තුنين එකක්ද නැද්ද? ඒකාන්තර කෝණ සර්. එතකොට ඔයා ඒකාන්තර කෝණයේ විදිහට ගත්තේ මේ කෝණ දෙක නෙමෙයිද? නෑ ඒ දෙක එහෙම සමානයි කියලා පෙන්නලා සර් තවද මේවා ඒකාන්තර කෝණ වේ කියලා එම නිසා PQ සමාන SR කියලා. හරි හරි. ඒකම නේද මේ. මෙයා මෙයාට සමානයි පාද දෙක සමාන හින්දා. මෙයා මෙයාට සමානයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ හින්දා. ඒ හින්දා මේ දෙන්න සමානයි. තව දේවා ඒකාන්තර කෝණ මේ හින්දා මේ රේඛා දෙක සමාන්තරයි. ඕක අනිත් පැත්තට ගන්නත් පුළුවන් මෙයා මෙයාට සමානයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එහෙනම් මේ කෝණේ මේ කෝණෙට සමානයි ඒකාන්තර කෝණෙ හින්දා. නෙමෙයි
මේ දෙන්න සමානයි කියලා අපිට ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වලින්. ඊට පස්සේ ඒකාන්තර කෝණේ හිට සමාන්තරයි කියලා ගන්න පුළුවන්. ආයි පොඩ්ඩක් බලන්න පුතා මේ විදිහට වෙන්න ඕන ඔක අරන් තියෙන පොඩ්ඩක් හේතු මෙත පැටලිලා තියෙනවා. උතරේ හරි වැරදි නෑ එහෙම. හරිද? පැටලිලා බේරුණාද? පුතා? ඔව්. අපි මේ ගණන් දෙකක් ඒ සාකච්ඡා කරේ පුතේ. හරි හොඳයි. අපි එනවා දැන් 3 වෙනි 4 වෙනි ගණන් දෙකට. හදන්න පුතේ. රූප සටහන් ඇඳලා කම්මැලි වෙන්න එපා ආසාවෙන් කරන්න. මේ පුංචි පුංචි ගණන් වල ඉඳන් අපි යන්නේ සංකීර්ණ අවස්ථාවට. ඔබ කරන්න ඕනේ. ගඟට බහින්නේ ඔබ පීනන්න ඕන. නැත්තම් බෑ. ඔබ ගොඩේ ඉඳන් මේ වැඩේ කරලා හරියන්නේ නැහැ. මේ රූප සටහන් දැක්කාම මේකයි වෙන්නේ කිව්වට හරියන්නේ නැහැ. ලියන්නම ඕන. ලියන්න නැතුව ඔබට මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒකයි. ලියන්න. ගලපලා ලියන්න. එතකොට ඔබ මේ කලාවට හුරු වෙනවා. ඒතර ලස්සනට පැහැදිලිව තර්කානුකූලව යමක් ඉදිරිපත් කරන්න පුළුවන්.
ඉවරයි සර්. හරිද දරුවනි? අපි එන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 3. අය බලමු. ප්‍රශ්න අංක 3 මේකේ අපිට කියනවා AX සමානයි BC බව පෙන්වන්න කියලා. සාධනය කළ යුත්තේ AX සමානයි BX බව. කවුද අපිට උදව් කරන්නේ? ඉදිරිපත් වේ. AX සමානයි BX බව. සර් කියන්න දුව. සාධනය කළ යුත්තේ AX සමානයි DX. ඔව්. සාධනය මෙහි ADX සමානයි XBC වේ. ADX සමානයි XBC වේ. XBC. ඔයා ඒ කියන්නේ මේක යා කර ගන්න ඕනද අපි DC? XCB ද XDC ද? සර් XBC. XDC. XDC. XBC මේක. ඔව් සර්. හරි. AD හා BC සමානයි. ඔවින්න ADX සමානයි XBC. හේතුව පුතා AD හා BC සමාන්තර රේඛා යුගල අතර ඒකාන්තර කෝණ. ඔව් මෙහෙම දැම්මත් ඇති. ඒ සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. හරි. තවද DAX සමානයි XBC. තවද DAX සමාන වෙනවා XBC. ඔව්. එකම වෘත්ත ඛණ්ඩයේ මත පිහිටි කෝණ. DAX සමාන වෙනවා XBC. ඒකට හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරි පුතා. එවිට එවිට ADX ත්‍රිකෝණයේ ADX ත්‍රිකෝණයේ ADX සමානයි DAX වේ ප්‍රත්‍යක්ෂ. ADX සමානයි DAX. අපි මෙහෙම කියමු එක. මේ පුතේ ත්‍රිකෝණෙ මෙතට ගාව ගන්න නැතුව මෙතනින් අපි ගමු මේන් දෙන්න හින්දා දැන් ඕන මේක 1 හා 2 කියලා දාගත්ත උවම 1 හා 2ට අනුව 1 හා 2ට අනුව අපි කියනවා ADX සමානයි DAX වේ. ඒකට හේතුව ප්‍රත්‍යක්ෂ. ඊට පස්සේ අපි එම නිසා සමද්විපාද ත්‍රිකෝණ අන්න එතනදී තමයි පුතේ මම ගන්නෙ ත්‍රිකෝණ ADX ත්‍රිකෝණේ AX සමානයි කාටද DX වේ. ඒකට හේතුව සමාන කෝණවලට සම්මුඛ පාද සමාන වේ. මේ සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වේ. මෙතන කාගේද ADX ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයක් කියලා තියෙනවානේ අපි.
ඉතින් ත්‍රිකෝණයක සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වෙයි කියලා කියන්න අත්‍යවශ්‍යම නැහැ. ඔන්න ඔහොමයි. හරි. ඔයා ඉදිරිපත් කරපු විදිහ හරි. අතන පොඩ්ඩක් ත්‍රිකෝණය මෙතනට ගමු. එතකොට හරි. හා හොඳයි. බොහොම හොඳයි. ජනදිනේ කතා කරන්නේ. හරි. ඔව් සර්. හරි. හොඳයි. ඔන්න ඔය ගැළපීම තමයි එන්න ඕනේ. අනිත් අයත් බලන්න වෙනස්කම් තියෙනවා නම් කියන්න එකතු වෙන්න. අපි ඕකේ අර 1 හා 2 කියලා දාලා 1 හා 2ට අනුව එහෙම ලියලා ගන්න නැතුව ගත්තට අවුලන්නේ නැහැ. ගත්තට කමන්නේ. ඒකත් වන්නේ. ඒකත් වන්නේ. හරි. අපි හතරවෙනි ප්‍රශ්නෙට යමුද? ප්‍රශ්නාංක 4ට යමු. කාට හරි සටහන් කරගන්න ඕනද? හතරවෙනි ප්‍රශ්නෙට යන්න කාලය ගිහිලා තියෙන්නේ නේද? එතනින් එහාට ඔයගොල්ලන්ට මේ ටික ගොඩනගන්න පුළුවන් වෙයි නේද පොඩ. දැන් අපි ඉදිරියේ තනිකර ගණන් තමයි දැන් මේකේ පාඩම් දෙකේම තියෙන්නේ. දැන් අපිට පරිමාණ රූපකාන පාඩම තියෙනවා. පරිමාණ රූප විතරද අපිට තියෙන්නේ? පුතාලා පාඩම අසමානතානේ අසමානතයි පරිමාණ රූපයි. ඒ අතර ඔයගොල්ලෝ මේ ගණන් ටික හදන්න දැන් පටන් ගත්ත විදිහ තේරෙනවනේ නේ? කරගෙන යන්න පුළුවන් නේ? ඔව් මම තව ඔයගොල්ලන්ට රඳව ගන්න නෑ කාලේ ගත වෙලා තියෙන හින්දා මම හිතනවා ඔයගොල්ලෝ මේ විදිහට පිළිවෙලට රූප සටහන ඇඳලා මේ විදිහට මේව සැලසුම් සහගතව කරයි කියලා. පැහැදිලි? හරි එවනම් පුතේ අපි අද පැය දෙකක කාලයක් තුල මම හිතන්නේ වටිනා දෙයක් ඕගලන් එකතු කරගත්තා. නැවත කියන්නේ මේවා කරන්න ඕන කරන්න නැතුව නම් පුතේ මේවා ඕගලන්ට විභාගෙදී සර්ව සම්පූර්ණව කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ගානක් හදනකොට තමයි මේ ප්‍රැක්ටිස් එක වෙන්නේ. එහෙනම් අදට මම මෙතනින් සමු ගන්නවා. ඔයගලන්ට සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. මොන හරි අහගන්න තියෙනවද ඔයගලන්ට මොන හරි? නැහැ. එහෙනම් මම බලාපොරොත්තු වෙන්නේ ඔබ මේ පාඩ සියල්ල අභ්‍යාස කරන්න ඕන. අපිට ජායන් කොටසේ තියෙන අභ්‍යාසයක් කතා කරන්න මේකෙත් දැන් ගණන් තියෙනවා. එකක්වත් අතාරින්නේ අපි ඔක්කොම සාකච්ඡා කරනවා. ප්‍රමාණිකව හරි. විශේෂ නිර්දේශය ආවරණය කරන ගමන්. තව පාඩම් දෙකක් අපිට තියෙනවා. ඒ දෙක අපිට ආවරණය කරගන්න පුළුවන් එකයි ඉක්මනට. හරි. එහෙමනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. I want to thank you.